SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අද 2020 අගෝස්තු 7 සිකුරාදා සිරස්තල පොහොට්ටුවට 3-2ක විශිෂ්ට ජයක් සමගි ජනබලවේගයට ආසන 54යි. එක්සත් ජාතික පක්ෂය දරුණු පරාජයක ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරයකට පමණක් සීමා වේ. රනිල් රවි දයා අකිල රුවන් ඇතුළු එජාප ප්‍රබලයෝ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙයි. මනාප ලක්ෂ 5 ඉක්ම වූ අගමැති මහින්දගෙන් වාර්තාවක්. කොළඹින් එක සරත් වීරසේකර ගම්පහින් එක ගොඩහේවා විග්නේශ්වරන් සහ පිල්ලයානුත් පාර්ලිමේන්තුවට අත්අඩංගුවට නොගන්නයි ඉල්ලූ බදීදුයින්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවතට කුරුණෑගල නගරාධිපති ඇතුළු 5 දෙනෙකුට වරෙන්තු. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy 2 රේසරය හරිම සුමුදුයි. From Ada Derana, this is Ada Derana Prime Time with Naomi Fernando and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. ආයුබෝවන්. ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින් 2020 මහමැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී දුර 145ක් දිනා ගනිමින් පාර්ලිමේන්තුවේ 3-2කට ඉතා ආසන්න බලයක් තහවුරු කර ගැනීමට සමත් වුණා. උතුරු හා නැගෙනහිර පළාත්වලට බෙන්බෙන්ව තරඟ කළ එම පෙරමුණේ හවුල්කාර පක්ෂ ලබාගත් මන්ත්‍රී දුර 5ද සමග 3-2ක ආණ්ඩුවකට අවශ්‍ය මන්ත්‍රී දුර සංඛ්‍යාව සම්පූර්ණ වනවා. මන්ත්‍රී දුර 54ක් ලබා ගනිමින් සමගි ජන බලවේගය මෙවර ප්‍රධාන විපක්ෂය බවට පත්ව සිටින අතර දරුණු පරාජයකට ලක් වූ එක්සත් ජාතික පක්ෂයට හිමි වුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරයක් පමණයි. දෙදහස් 20 මහමැතිවරණය සඳහා මෙවර ලියාපදිංචිව සිටි 1,60,63,885ක් වූ ඡන්දදායකයින් අතරින් 75.89% මෙවර ඡන්දය ප්‍රකාශ කර තිබුණා. සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්ද 68,53,690ක් හිමිව තිබෙන අතර එය ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශිත වළංගු ඡන්ද සංඛ්‍යාවෙන් 59.09%ක්. සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ මෙරට ඉතිහාසයේ පළමු වරට එක් දේශපාලන පක්ෂයක් හිමි කරගත් වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී දුර සංඛ්‍යාව හිමි කර ගැනීමට පොදු ජන පෙරමුණු පක්ෂය සමත් වූ අතර ඔවුන් ලබාගත් සමස්ත මන්ත්‍රී දුර ගණන 145ක්. ඒ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී දුර 17ක්ද හිමිවීමත් සමගයි. මෙවර උතුරු නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක කිහිපයකට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තරඟ නොකළද එම පෙරමුණේ හවුල්කාර පාර්ශවයක් වන ඩග්ලස් දේවානන්ද මහතාගේ නායකත්වයෙන් යුත් EPDP පක්ෂය යාපනයේ සහ වන්නේ දිස්ත්‍රික්කවලින් මන්ත්‍රී දුර 2ක් හිමි කරගත්තා. එමෙන්ම දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට තරඟ කළ ALM අතාවුල්ලා මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික කොංග්‍රසය එක් මන්ත්‍රී දුරයක්ද යාපනයේ දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කළ අංගජන් රාමනාදන් මහතාට එක් මන්ත්‍රී දුරයක්ද මඩකල්පො දිස්ත්‍රික්කයට තමිල් මක්කල් විදුතලේ පුලිගල් පක්ෂයෙන් තරඟ කළ ශිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් එක් මන්ත්‍රී දුරයක්ද දිනාගත්තා. මේ අනුව එම මන්ත්‍රීවරුන් 5 දෙනාම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ 3-2ක බහුතරයට අවශ්‍ය මන්ත්‍රී දුර 150 සම්පූර්ණ කර ගැනීමට අවස්ථාව සැලසෙනවා. මැතිවරණ දිස්ත්‍රික්ක 22කින් 18කම ජය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හිමි කරගත් අතර තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුවත් මැතිවරණ දිස්ත්‍රික්ක 22කින් 18කම බලය හිමි වුණේද පොදු ජන පෙරමුණටයි. සමගි ජන බලවේගය මෙවර මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය බවට පත් වුණා. ඒ ඡන්ද 27,71,980ක් ලබා ගනිමින් වන අතර එය ප්‍රකාශිත වළංගු ඡන්ද සංඛ්‍යාවෙන් 23.9%ක්. ඔවුන් ජයග්‍රහණය කළේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය පමණයි. ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර 7ක් සමග ඔවුන් සමස්ත ආසන 54ක් දිනාගත්තා.
ඉලංකේ තමිල් අරසු කච්චි පක්ෂයේ මැතිවරණ දිස්ත්‍රික්ක 22කින් යාපනය වන්නි සහ මඩකලපු යන දිස්ත්‍රික්ක 3 හිම බලය තහවුරු කරගත්තා. ඒ ඡන්ද 3,27,168ක් සමග සමස්ත මන්ත්‍රී දුර 10ක් හිමි කර ගනිමින් ජාතික ජනබලවේගය ඡන්ද 4,45,558ක් ලබාගත් අතර ඒ ප්‍රතිශතයක් වශයෙන් 3.84ක්. ඔවුන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් එක් මන්ත්‍රී දුරේ බැගින් ලබාගත් අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේද සමග ඔවුන්ට හිමි වූ සමස්ත මන්ත්‍රී දුර සංඛ්‍යාව 3ක්. එක්සත් ජාතික පක්ෂයට මෙවර දිවයිනින් ලබාගත හැකි වූයේ ඡන්ද 2,49,435ක් පමණයි. එය ප්‍රතිශතයක් වශයෙන් ප්‍රකාශිත වළංගු ඡන්ද සංඛ්‍යාවෙන් 2.15ක් වන අතර ජාතික ලැයිස්තුවෙන් පමණක් ඔවුන්ට එක් මන්ත්‍රී දුරයක් හිමි වුණා. මන්ත්‍රී ආසන 12ක් හිමි කර ගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කොළඹ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආසන 6ක් හිමි කරගත්තා. ජාතික ජන බලවේගයට කොළඹ දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී දුරයක් හිමි වුණා. එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක් වන කොළඹ දිස්ත්‍රික්කයේ මැද කොළඹ මැතිවරණ කොට්ටාශයෙන් ඔවුන්ට හිමි වුණේ ඡන්ද 2,978ක් පමණක් වන අතර එය 3.38ක තරම් අඩු ඡන්ද ප්‍රතිශතයක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී දුර 13ක් දිනා ගැනීමට පොදු ජන පෙරමුණ සමත් වූ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රී දුර 4ක් සහ ජාතික ජන බලවේගය එක් මන්ත්‍රී දුරයක් දිනාගත්තා. කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී ආසන 8ක් දිනාගත් අතර සමගි ජන බලවේගය එම දිස්ත්‍රික්කයෙන් හිමි කරගත්තේ ආසන 2ක් පමණයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී දුර 7ක් දිනාගත් අතර සමගි ජන බලවේගයට මන්ත්‍රී දුර 2ක් හිමි වුණා. මාතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මන්ත්‍රී දුර 6ක් හිමි වූ අතර සමගි ජන බලවේගය දිනාගත්තේ එක් මන්ත්‍රී දුරයක් පමණයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබුණේ මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය මැතිවරණ කොට්ටාශින් වන අතර එම ප්‍රතිශතය 78.17ක්. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී දුර 6ක් පොදු ජන පෙරමුණ දිනා ගනිද්දී සමගි ජන බලවේගය එක් මන්ත්‍රී දුරයක් හිමි කරගත්තා. බදුල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මන්ත්‍රී දුර 6ක් හිමි වූ අතර සමගි ජන බලවේගයට හිමි වූ මන්ත්‍රී දුර ගණන 3ක්. මොණරාගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී දුර 5ක් දිනාගත් අතර සමගි ජන බලවේගයට හිමි වූයේ එක් මන්ත්‍රී දුරයක් පමණයි. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පොදු ජන පෙරමුණ මන්ත්‍රී දුර 7ක්ද සමගි ජන බලවේගයේ මන්ත්‍රී දුර 2ක්ද දිනාගත්තා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී දුරයන් 4ක් දිනාගත්තා. සමගි ජන බලවේගයේ එම දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී දුරයක් පමණක් හිමි කර ගැනීමට සමත් වුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පොදු ජන පෙරමුණ දිනාගත් සමස්ත මන්ත්‍රී දුර සංඛ්‍යාව 11ක්. එම දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට හිමි වූ මන්ත්‍රී දුර ගණන 4ක්. පුත්තලම දිස්ත්‍රික්කයෙන් පොදු ජන පෙරමුණ මන්ත්‍රී දුර 5ක් ලබාගත් අතර සමගි ජන බලවේගය මන්ත්‍රී දුර 2ක් දිනාගත්තා. මුස්ලිම් ජාතික සංධානයද එම දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී ආසනයක් හිමි කරගෙන තිබෙනවා. කෑකල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මන්ත්‍රී දුර 7ක් සහ සමගි ජන බලවේගයට මන්ත්‍රී දුර 2ක් හිමි වුණා. රත්නපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී දුර 8ක් දිනාගත් අතර සමගි ජන බලවේගයට දිනාගත හැකි වූයේ මන්ත්‍රී දුර 3ක් පමණයි. මහනුවර දිස්ත්‍රික්කයෙන් පොදු ජන පෙරමුණ මන්ත්‍රී දුර 8ක් දිනා ගනිද්දී සමගි ජන බලවේගය මන්ත්‍රී දුර 4ක් හිමි කරගත්තා. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී දුර 5ක් දිනාගත් අතර සමගි ජන බලවේගය මන්ත්‍රී දුර 3ක් දිනා ගැනීමට සමත් වුණා. මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත මන්ත්‍රී දුර 5න් 4ක් පොදු ජන පෙරමුණ හිමි කර ගනිද්දී ඉතිරි මන්ත්‍රී දුරේ දිනාගත්තේ සමගි ජන බලවේගයයි. දිගමඩුල්ල දිස්ත්‍රික්කයෙන් පොදු ජන පෙරමුණ මන්ත්‍රී දුර 3ක්ද සමගි ජන බලවේගය මන්ත්‍රී දුර 2ක්ද සමස්ත ලංකා මහජන කොංග්‍රසය එක් මන්ත්‍රී දුරයක් සහ ජාතික කොංග්‍රසය එක් මන්ත්‍රී දුරයක් ජයග්‍රහණය කළා. මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ඉලංකේ තමිල් අරසු කච්චි මන්ත්‍රී දුර 2ක්ද තමිල් මක්කල් විදුතලේ පුලිගල් පක්ෂය එක් මන්ත්‍රී දුරයක්ද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එක් මන්ත්‍රී දුරයක්ද පොදු ජන පෙරමුණ එක් මන්ත්‍රී දුරයක්ද හිමි කරගෙන තිබෙනවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජයගත් සමගි ජන බලවේගය මන්ත්‍රී දුර 2ක්ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක් මන්ත්‍රී දුරයක්ද ඉලංකේ තමිල් අරසු කච්චි එක් මන්ත්‍රී දුරයක්ද දිනාගත්තා. යාපනයේ දිස්ත්‍රික්කයෙන් ඉලංකේ තමිල් අරසු පක්ෂයට මන්ත්‍රී දුර 3කුත් අකිල ඉලංකේ තමිල් කොංග්‍රසය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය EPDP තමිල් මක්කල් තේසිය කුට්ටණ යන පක්ෂවලට එක් මන්ත්‍රී දුරේ බැගිනුත් හිමි වුණා. වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී දුර 3ක් ඉලංකේ තමිල් අරසු පක්ෂය දිනාගත්තා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමගි ජන බලවේගය සහ EPDP පක්ෂය එක් මන්ත්‍රී දුරේ බැගින් එම දිස්ත්‍රික්කයෙන් හිමි කරගෙන තිබෙනවා. මෙවර සමස්ත ප්‍රතිඵලයට අනුව අපේ ජනබල පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරයකුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට එක් මන්ත්‍රී දුරයකුත් හිමිව තිබෙනවා. මේ අතර මෙවර මහමැතිවරණයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග සන්දානගතව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයින් 14 දෙනෙකු මන්ත්‍රී දුර සඳහා සුදුසුකම් ලබා සිටිනවා. එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එහි මහලේකම් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, රංජිත් සියඹලාපිටිය, දුෂ්මන්ත මිත්‍රපාල, දුමින්ද දිසානායක, අංගජන් රාමනාථන්, කාදර් මස්තාන්, ලසන්ත අලගියවන්න, නිමල් සිරිපාල් ද සිල්වා, චාමර සම්පත් දසනායක, ශාන් විජේලාල් ද සිල්වා, ශාන්ත බණ්ඩාර, ජගත් පුෂ්පකුමාර යන පිරිසයි.
2020 මහමැතිවරණයේ මනාප ප්‍රතිඵලවලට අනුව කොළඹ ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක රැසක පළමු තැන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ කළ නවක අපේක්ෂකයින්ට හිමිව තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙවර මහමැතිවරණයේදී ලක්ෂ 5 ඉක්මවා මනාප ලබා ගනිමින් වැඩිම මනාප හිමිකරගත් අපේක්ෂකයා බවට පත් වුණා. 2020 මහමැතිවරණයේ මන්ත්‍රී දුර 12ක් හිමිකර ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය තහවුරු කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වුණා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයේ හිමිකරගත්තේ මනාප ඡන්ද 3,28,092ක් හිමිකරගත් සරත් වීරසේකරයි. මනාප ඡන්ද 2,67,084ක් හිමිකර ගනිමින් විමල් වීරවංශ දෙවන ස්ථානයට පත් වූ අතර මනාප ඡන්ද 1,36,331ක් හිමිකර ගනිමින් උදය ගම්මන්පිල තුන්වන ස්ථානයට පත් වුණා. සමගි ජනබලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මනාප ඡන්ද 3,05,744ක් හිමිකර ගනිමින් පත්ව ඇති අතර එස්.එම්. මරික්කාර් මනාප ඡන්ද 96,916ක්, මුජිබුර් රහ්මාන් මනාප ඡන්ද 87,589ක් හිමිකරගෙන තිබෙනවා. ජාතික ජනබලවේගයටද කොළඹ දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී ධුරයක් හිමි වූ අතර මනාප ඡන්ද 49,814ක් ලබාගත් අනුර කුමාර දිසානායක කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. මෙවර මහමැතිවරණයෙන් ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී ධුර 13ක් හිමි කරගෙන තිබෙනවා. මනාප ඡන්ද 3,25,479ක් හිමි කරගත් නාලක ගොඩ හේවා එම දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයේ හිමි කරගෙන ඇති අතර මනාප ඡන්ද 3,16,544ක් හිමි කරගත් ප්‍රසන්න රණතුංග දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේගය වෙනුවෙන් මනාප ඡන්ද 1,10,555ක් හිමි කර ගනිමින් සරත් ෆොන්සේකා ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර රංජන් රාමනායක මනාප ඡන්ද 1,03,992ක් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත් වුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජාතික ජනබලවේගයේද එක් මන්ත්‍රී ධුරයක් හිමි කරගත් අතර එම දිස්ත්‍රික්කයෙන් විජිත හේරත් මනාප ඡන්ද 37,008ක් හිමි කරගත්තා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සඳහා කළුතර දිස්ත්‍රික්කයෙන් හිමිව ඇති මන්ත්‍රී ධුර සංඛ්‍යාව 8ක්. මනාප ඡන්ද 1,47,958ක් හිමි කර ගනිමින් විදුර වික්‍රමනායක එම දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර මනාප ඡන්ද 1,47,472ක් හිමි කරගත් රෝහිත අබේගුණවර්ධන දෙවන ස්ථානයට පත් වුණා. කළුතර දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේගය වෙනුවෙන් රාජිත සේනාරත්න මනාප ඡන්ද 77,476ක් ලබාගෙන ඇති අතර කුමාර වෙල්ගම හිමි කරගෙන ඇති මනාප ඡන්ද සංඛ්‍යාව 77,083ක්. මෙවර මහමැතිවරණයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගාල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධුර 7ක් හිමි කරගෙන තිබෙනවා. මනාප ඡන්ද 2,05,814ක් හිමි කරගත් රමේෂ් පතිරණ එම දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයේ හිමි කරගත් අතර සම්පත් අතුකෝරාල මනාප ඡන්ද 1,28,331ක් හිමි කරගනිමින් දෙවන ස්ථානයට පත් වුණා. එම දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගය සඳහා මන්ත්‍රී ධුර 2ක් හිමි වූ අතර ගන්ත කරුණාතිලක මනාප ඡන්ද 50,097ක් හා මනුෂ්‍ය නානායක්කාර මනාප ඡන්ද 47,399ක් හිමි කරගත්තා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාතර දිස්ත්‍රික්කයේ නිපුණ රණවක මනාප ඡන්ද 1,31,010ක් හිමි කරගනිමින් එම දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර කරුණාදාස කොඩිතුවක්කු මනාප ඡන්ද 1,14,319ක් හිමි කරගනිමින් දෙවන ස්ථානයට පත් වුණා. මාතර දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගයට එක් මන්ත්‍රී ධුරයක් හිමි වූ අතර මනාප ඡන්ද 44,839ක් හිමි කරගත් බුද්ධික පතිරණ ඒ සඳහා තේරීපත්ව තිබෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවර මැතිවරණයෙන් මන්ත්‍රී ධුර 6ක් හිමි කරගෙන ඇති අතර එහි පළමු ස්ථානයට මනාප ඡන්ද 1,66,660ක් හිමි කරගනිමින් නාමල් රාජපක්ෂ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පත් වුණා. හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා සමගි ජනබලවේගය හිමි කරගෙන ඇත්තේ එක් ආසනයක් පමණක් වන අතර ඒ සඳහා මනාප ඡන්ද 25,376ක් හිමි කරගත් දිලිප් වෙදාරච්චි තේරීපත්ව තිබෙනවා. මෙවර මහමැතිවරණයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හිමිව ඇති මන්ත්‍රී ධුර සංඛ්‍යාව 7ක්. එස්.එම්. චන්ද්‍රසේන මනාප ඡන්ද 1,39,365ක් හිමි කරගනිමින් එම දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර මහාචාර්ය චන්න ජයසුමන මනාප ඡන්ද 1,33,980ක් හිමි කරගනිමින් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගයට හිමිව ඇති මන්ත්‍රී ධුර සංඛ්‍යාව 2ක්. ඉෂාක් රහුමාන් 49,290ක් සහ රෝහණ බණ්ඩාර විජේසුන්දර මනාප ඡන්ද 39,520ක් ලබාගෙන තිබෙනවා. 2020 මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ආසන 4ක් හිමිව තිබෙනවා. ඒ අනුව එම දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව මෛත්‍රීපාල සිරිසේන හිමි කරගත් අතර එම සංඛ්‍යාව 1,11,137ක්. රොෂාන් රණසිංහ මනාප ඡන්ද 90,615ක්, සිරිපාල ගම්ලත් මනාප ඡන්ද 67,917ක් හිමි කරගත්තා. එම දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගයට එක ආසනයක් පමණක් හිමි වූ අතර ඒ සඳහා පත්ව ඇත්තේ මනාප ඡන්ද 22,392ක් හිමි කරගත් කිංස් නෙල්සන්.
දෙදහස් විස්ස මහමැතිවරණයේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී දුර 11ක් හිමි වූ අතර එහිදී වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් හිමි කරගත් අපේක්ෂකයා බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත් වුණේ මනාප ඡන්ද 5,27,364ක් හිමි කර ගනිමින්. මීට පෙර පාර්ලිමේන්තු මැතිවරණයකදී ඉහළම මනාප ඡන්ද සංඛ්‍යාව ලැබූ අපේක්ෂකයා බවට පත්ව තිබුණේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ මහතා 2015 මහමැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 5,566ක් ලබාගෙන තිබුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානයට ජොන්ස්ටන් ප්‍රනාන්දු පත්ව ඇති අතර ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 1,99,203ක්. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගයට මන්ත්‍රී දුර 4ක් හිමිව තිබෙනවා. සමගි ජනබලවේගයේ නලින් බණ්ඩාර මනාප ඡන්ද 75631ක් හිමි කරගෙන ඇති අතර ජේ.සී. අලවතුවල මනාප ඡන්ද 65956ක්ද අශෝක අබේසිංහ මනාප ඡන්ද 54512ක් හිමි කරගෙන තිබෙනවා. 2020 මහමැතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී දුර 5ක් හිමි කරගෙන තිබෙනවා. මනාප ඡන්ද 80082ක් හිමි කරගත් සනත් නිශාන්ත එම දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර මනාප ඡන්ද 74425ක් හිමි කරගත් ප්‍රියංකර ජයරත්න දෙවන ස්ථානයට පත් වුණා. පුත්තලම දිස්ත්‍රික්කයට සමගි ජනබලවේගයෙන් තරඟ කළ හෙක්ටර් අප්පුහාමි මනාප ඡන්ද 34127ක් හිමි කරගත් අතර නිරෝෂන් පෙරේරා මනාප ඡන්ද 31636ක් හිමි කරගත්තා. මුස්ලිම් ජාතික සන්ධානයෙන් අබ්දුල් අලි සබ්රි මනාප ඡන්ද 33509ක් හිමි කරගෙන තිබෙනවා. 2020 මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මාතලේ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී දුර 4ක් හිමිව ඇති අතර මනාප ඡන්ද 73296ක් හිමි කරගත් ජනක බණ්ඩාර තෙන්නකෝන් ප්‍රථම ස්ථානයටත් මනාප ඡන්ද 71404ක් හිමි කරගත් නාලක බණ්ඩාර කොට්ටේගොඩ දෙවන ස්ථානයටත් පත් වුණා. සමගි ජනබලවේගයට හිමි වූ ආසනය සඳහා මනාප ඡන්ද 27587ක් ලබා ගැනීමෙන් රෝහිණී කුමාරි කවිරත්න තේරීපත්ව තිබෙනවා. 2020 මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මහනුවර දිස්ත්‍රික්කය සඳහා මන්ත්‍රී දුර 8ක් හිමිව තිබෙනවා. එම දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව වන 1,71,758ක් ලබාගෙන ඇත්තේ දිලුම් අමුණුගමයි. මහින්දානන්ද අලුත්ගමගේ 1,61,471ක්, ලොහන් රත්වත්තේ 1,40,917ක මනාප ඡන්ද හිමි කරගෙන තිබෙනවා. රවුෆ් හකීම් මනාප ඡන්ද 83398ක්, අබ්දුල් හලීම් මනාප ඡන්ද 71063ක්, එම් වේලුකුමාර් මනාප ඡන්ද 57445ක් හිමි කරගත්තා. මෙවර මහමැතිවරණයෙන් මන්ත්‍රී දුර 5ක් හිමි කර ගනිමින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වූ අතර මනාප ඡන්ද 1,9155ක් හිමි කර ගනිමින් ජීවන් තොණ්ඩබන් ප්‍රථම ස්ථානයට පත් වුණා. මනාප ඡන්ද 70781ක් හිමි කර ගනිමින් සී.වී. රත්නායක දෙවන ස්ථානයට පත් වුණා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රී දුර 3ක් හිමි කරගෙන ඇති අතර පළනි දිගම්බරම් මනාප ඡන්ද 83392ක් හිමි කරගත්තා. බී රාධාක්‍රිෂ්ණන් මනාප ඡන්ද 72167ක්, එම් උදයකුමාර් මනාප ඡන්ද 68119ක් හිමි කරගෙන තිබෙනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙවර මහමැතිවරණයෙන් හිමි වූ ආසන සංඛ්‍යාව 7ක්. ඒ අනුව එම දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් කනක හේරත් හිමි කරගෙන ඇති අතර එම සංඛ්‍යාව 1,28,592ක්. සමගි ජනබලවේගයට එම දිස්ත්‍රික්කයෙන් ආසන 2ක් හිමි වූ අතර ඒ සඳහා කබීර් හෂීම් මනාප ඡන්ද 58716ක් සහ සුජිත් සංජය මනාප ඡන්ද 28082ක් හිමි කරගත්තා. රත්නපුර දිස්ත්‍රික්කයේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී දුර 8ක් හිමිව තිබෙනවා. පවිත්‍ර වන්‍යාරච්චි එම දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප සටහන් කරගනිමින් මනාප 2,977ක් හිමි කරගත්තා. මරණ දඬුවමකට ලක්ව සිටින ප්‍රේමලාල් ජයසේකර මනාප ඡන්ද 1,42,037ක් හිමි කරගනිමින් එම දිස්ත්‍රික්කයෙන් දෙවන ස්ථානයට පත් වුණා. සමගි ජනබලවේගයේ මන්ත්‍රී දුර 3ක් හිමි කරගෙන ඇති අතර හේෂා විතානගේ මනාප ඡන්ද 60246ක් හිමි කරගත් අතර වරුණ ප්‍රියන්ත ලියනගේ මනාප ඡන්ද 47494ක්, තලතා අතුකෝරළ මනාප ඡන්ද 45105ක් හිමි කරගත්තා. බදුල්ල දිස්ත්‍රික්කයේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙවර මහමැතිවරණයෙන් ආසන 6ක් හිමිව තිබෙනවා. නිමල් සිරිපාල ද සිල්වා මනාප ඡන්ද 1,41,901ක් හිමි කරගෙන ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර සුදර්ශන දෙනිපිටිය මනාප ඡන්ද 71766ක් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත් වුණා. සමගි ජනබලවේගය වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වඩිවේල් සුරේෂ් 49762ක්, ඒ අරවින්ද කුමාර් 45491ක් සහ චමින්ද විජේසිරි මනාප ඡන්ද 36291ක් හිමි කරගෙන තිබෙනවා. මොනරාගල දිස්ත්‍රික්කයේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී දුර 5ක් හිමිව තිබෙනවා. ඒ අනුව ශෂීන්ද්‍ර රාජපක්ෂ මනාප ඡන්ද 1,04,729ක් හිමි කරගෙන ඇති අතර කුමාරසිරි රත්නායක මනාප ඡන්ද 91,530ක් හිමි කරගෙන තිබෙනවා.
සමගි ජනබලවේගේ නියෝජනය කරමින් හිමි වූ ආසනය සඳහා ධර්මසේන විජේසිංහ මන්ත්‍රීදුරය හිමි කරගෙන ඇත්තේ මනාප ඡන්ද 20662ක් ලබා ගනිමින් 2020 මහමැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල අනුව මන්ත්‍රීදුර දෙකක් හිමි කර ගනිමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කිරීමට සමගි ජනබලවේගයට හැකිව තිබෙනවා. ඒ අනුව MS තෞෆික් මනාප ඡන්ද 43759ක් ලබාගත් අතර ඉම්රාන් මහරූෆ් ලබාගෙන ඇති මනාප ඡන්ද සංඛ්‍යාව 39029ක්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හිමිව ඇත්තේ එක් මන්ත්‍රීදුරයක් පමණක් වන අතර ඒ සඳහා කපිලනුවන් අතුකොරල තේරීපත්ව ඇත්තේ මනාප ඡන්ද 30056ක් ලබා ගනිමින් ඉලංකේ තමිල් අරසු කච්චි වෙනුවෙන් මනාප ඡන්ද 21422ක් ලබා ගනිමින් ආර් සම්බන්ධන් පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබෙනවා. මෙවර මහ මැතිවරණය වෙනුවෙන් දිගමඩුල්ල දිස්ත්‍රික්කයේ සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රීදුර 3ක් හිමි කරගෙන තිබෙනවා. මනාප ඡන්ද 63594ක් ලබා ගැනීමෙන් විමලවීර දිසානායක දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර මනාප 56006ක් ලබාගත් ඩී වීරසිංහ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. දිගමඩුල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගයේ මනාප 36850ක් ලබාගත් මොහමඩ් හාරිස් සහ මනාප ඡන්ද 29423ක් ලබාගත් මොහමඩ් ෆයිසල් එම පක්ෂයෙන් තේරීපත් වුණා. ඕල්සිලොන් මක්කල් කොංග්‍රසේ මොහමඩ් මුෂ්රාෆ් මනාප ඡන්ද 18389ක් ලබා ගැනීමෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව ඇති අතර ජාතික කොංග්‍රසෙන් අතාවුල්ලා අහමඩ් මනාප ඡන්ද 35697ක් ලබා ගැනීමෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබෙනවා. 2020 මහමැතිවරණයෙන් වන්නි දිස්ත්‍රික්කයේ ඉලංකේ තමිල් අරසු කච්චි මන්ත්‍රීදුර 3ක් හිමි කරගෙන තිබෙනවා. ඉලංගේ තමිල් අරසු කච්චි පක්ෂයේ චාල්ස් නිර්මලනාදන් මනාප ඡන්ද 25668ක් සහ සෙල්වම් අඩේකලනාදන් මනාප ඡන්ද 18563ක් හිමි කරගත්තා. වන්නි දිස්ත්‍රික්කයේ වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක් මන්ත්‍රීදුරයක් හිමි කරගෙන ඇති අතර මනාප 13454ක් ලබා ගැනීමෙන් කාදර් බස්තාන් පාර්ලිමේන්තුවට තේරීපත් වෙනවා. වන්නි දිස්ත්‍රික්කයේ වෙනුවෙන් සමගි ජනබලවේගයට එක් මන්ත්‍රීදුරයක් හිමි වන්නේ රිෂාඩ් බදියුදීන් ලබාගත් මනාප ඡන්ද 28203ත් සමගින්. මනාප ඡන්ද 3203ක් හිමි කර ගැනීමෙන් EPDP පක්ෂයේ කුලසිංහම් දිලීපන් මන්ත්‍රීදුරයක් හිමි කරගත්තා. යාපනයේ දිස්ත්‍රික්කයෙන් ඉලංකේ තමිල් අරසු පක්ෂය මන්ත්‍රී ආසන 3ක් හිමි කරගත් අතර ඊට ශිවඥානම් ශ්‍රීධරන් MA සුමන්තිරන් ධර්මලිංගම් සිද්ධාර්ථන් තේරීපත් වුණා. එමෙන්ම තමිල් මක්කල් තේසිය කුට්ටනි පක්ෂයට හිමි වූ මන්ත්‍රීදුරය උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය CV විග්නේශ්වරන් හිමි කරගත්තා. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අංගජන් රාමනාදන් හා EPDP සංවිධානයෙන් ඩග්ලස් දේවානන්දන් මහතුරුන්ද වැඩි මනාප ලබා ගත්තා. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. මේ අතර මෙවර මහමැතිවරණයේදී ලද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීදුර සඳහා පත් කෙරෙන පිරිසගේ නාම ලේඛනය එම පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද භාර දෙනු ලැබුවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීදුර ගණන 17ක්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීදුර සඳහා පත් කෙරෙන එම පිරිස අද ප්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව නීතිය පිළිබඳ ගෞරවාන්විත මහාචාර්ය GL පීරිස්, නීතිඥ සාගරකාරී වසම්, හිටපු මහ බැංකුව අධිපති වරලත් ගණකාධිකාරී අජිත් නිවාඩ් කබ්‍රාල්, ජනාධිපති නීතිඥ මොහමඩ් අලි සබ්රි, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත සාලිත් දිසානායක මහතාගේ බිරිඳ වන විශ්‍රාමික ගුරු උපදේශිකා මංජුලා දිසානායක, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර, මහාචාර්ය චරිත හේරත්, සමාජ ක්‍රියාකාරී ගෙවිඳු කුමාරතුංග, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මිල්, මහාචාර්ය තිස්ස විතාරණ, තේරිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ පුත් ඉංජිනේරු යදාමිනී ගුණවර්ධන, උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන්, ව්‍යාපාරික ටිරාන් අලස්, බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹිපොළ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මෙන්ම ව්‍යාපාරික මොහමඩ් ෆලීල් මර්ජාන් යන මහත්මීන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු ලෙස නම් කර තිබෙනවා. පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් 70කට වැඩි පිරිසකට මෙවර මහමැතිවරණයෙන් පසු පාර්ලිමේන්තු වරම් අහිමි වී තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාටද මෙවර සිය පාර්ලිමේන්තු අසුන අහිමි වීම විශේෂත්වයක්. වසර 43ක කාලයක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ පස්වරක්ම මෙරට අග්‍රාමාත්‍ය පදවිය හිබ වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මෙවර පාර්ලිමේන්තු වරම් අහිමි වූයේ එම පක්ෂයට කොළඹ දිස්ත්‍රික්කයෙන් කිසිදු ආසනයක් හිමි නොවීම නිසායි. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයට එම පක්ෂයෙන් තරග වැදුණු එහි උපනායක රවි කරුණානායක, දයාගමගේ යන හිටපු මන්ත්‍රීවරුන්ට මෙන්ම සමගි ජන බලවේගයෙන් තරග කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, සුජීව සේනසිංහ, HM ෆෞසි යන හිටපු මන්ත්‍රීවරුන්ටද මෙවර පාර්ලිමේන්තු වරම් අහිමි වුණා. කොළඹ දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් තරග කළ තිලංග සුමතිපාල හිටපු මන්ත්‍රීවරයාද මෙවර පරාජය ලැබුවා.
ගම්පහ දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ අර්ජුන රණතුංග, රුවන් විජේවර්ධන මෙන්ම සමගි ජන බලවේගයෙන් තරග වැදුණු එඩ්වඩ් ගුණසේකර, අජිත් මාන්නප්පෙරුම, විජිත් විජේමුනි සොයිසා සහ චතුර සේනාරත්න යන හිටපු මන්ත්‍රීවරුන්ටද මෙවර පාර්ලිමේන්තු වරම් අහිමි වී තිබෙනවා. එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කළ හිටපු මන්ත්‍රී ඩොලිප් විජේසේකර මහතාටද මෙවර පරාජය උරුම වුණා. අපේ ජනබල පක්ෂයෙන් මෙවර ගම්පහ දිස්ත්‍රික්කයට තරග වැදුණු පූජ්‍ය අතුරුලී රතන හිමියන්ටද මෙවර හිමි වුණේ පරාජයයි. එක්සත් ජාතික පක්ෂයෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග කළ ලක්ෂ්මණ විජේමාන්න, පාලිත තෙවරක් පෙරුම, සමගි ජන බලවේගයෙන් තරග වැදුණු අජිත් පී පෙරේරා මෙන්ම ජාතික ජන බලවේගයෙන් තරග කළ වෛද්‍ය නලින්ද ජයතිස්ස යන හිටපු මන්ත්‍රීවරුන්ටද පාර්ලිමේන්තුවට යාම සඳහා මෙවර අවස්ථාව හිමි වුණේ නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරග වැදුණු ආනන්ද අලුත්ගමගේ සහ සමගි ජන බලවේගයෙන් තරග කළ ලකී ජයවර්ධන යන හිටපු මන්ත්‍රීවරුන්ද පරාජය වී තිබෙනවා. මාතලේ දිස්ත්‍රික්කයට පොදුජන පෙරමුණෙන් තරග වැදුණු ලක්ෂ්මන් වසන්ත පෙරේරා, සමගි ජන බලවේගය යටතේ ඉදිරිපත් වූ රංජිත් අලුවිහාරයේ සහ වසන්ත අලුවිහාරය යන හිටපු මන්ත්‍රීවරුන්ටද පාර්ලිමේන්තු අසුන් අහිමි වුණා. නෝරෙලේ දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ නවීන් දිසානායක සහ කේ.කේ. පියදාස යන හිටපු මන්ත්‍රීවරුන් මෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණු වජිරාභේ වර්ධන, සමගි ජන බලවේගයෙන් තරග වැදුණු පියසේන ගමගේ, බන්දුලලාල් බණ්ඩාරිගොඩ සහ විජේපාල හෙට්ටිආරච්චි යන හිටපු මන්ත්‍රීවරුන්ද පාර්ලිමේන්තුවට තේරිපත් වූයේ නැහැ. මාතර දිස්ත්‍රික්කයට ජාතික ජන බලවේගයෙන් තරග කළ සුනිල් හඳුන්නැති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ ලක්ෂ්මන් යාපාබේ වර්ධන, නිරෝෂන් ප්‍රේමරත්න සහ මනෝජ් සිරිසේන යන හිටපු මන්ත්‍රීවරුන්ද මෙවර පරාජය ලැබුවා. සමගි ජන බලවේගයේ නාම යෝජනා ලබා දීමෙන් අනතුරුව තමන්ට මනාප ලබා නොදෙන ලෙස ඉල්ලා සිටි මංගල සමරවීර මහතාට මෙවර මනාප ඡන්ද 2097ක් ලැබී තිබුණද එයද තිබුණේ පාර්ලිමේන්තුවට පිවිසීමට ප්‍රමාණවත් නොවන මට්ටමකයි. හම්බන්තොට දිස්ත්‍රික්කයට ජාතික ජන බලවේගයෙන් තරග කළ හිටපු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතාද පරාජය ලබා තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණු එහි මහලේකම් අකිල විරාජ් කාරිවසම්, පොදුජන පෙරමුණෙන් තරග වැදී ටී.බී. ඒකනායක, තාරනාත් බස්නායක සහ සමගි ජන බලවේගයෙන් තරග කළ ඉන්දික බණ්ඩාරනායක මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ පාලිත රංගේ බණ්ඩාර සහ සමගි ජන බලවේගයෙන් තරග වැදී සිසිර කුමාර අබේසේකර යන මහත්වරුන්ටද මෙවර පාර්ලිමේන්තු වරම් හිමි වී නැහැ. අනුරාධපුර දිස්ත්‍රික්කයට පොදුජන පෙරමුණෙන් තරග වැදුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක, එස්.සී. මුතුකුමාරන, සමගි ජන බලවේගය යටතේ තරග කළ චන්ද්‍රානි බණ්ඩාර, පී. හැරිසන් මෙන්ම චන්දෙම ගමගේ යන හිටපු මන්ත්‍රීවරුන්ද මෙවර පරාජය ලැබුවා. එක්සත් ජාතික පක්ෂය යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට තරග වැදී නාලක කොළොන්නේ සහ සමගි ජන බලවේගයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට තරග කළ සිඩ්නි ජයරත්න යන මහත්වරුන්ටද පාර්ලිමේන්තුවට පිවිසීමට හැකියාව ලැබුණේ නැහැ. බදුල්ල දිස්ත්‍රික්කයට සමගි ජන බලවේගයෙන් තරග කළ රවීන්ද්‍ර සමරවීර, ලක්ෂ්මණ සෙනවිරත්න, මොණරාගල දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ පද්මෝ දේශාන්ත සහ සුමේදාජී ජයසේන, එම දිස්ත්‍රික්කයට සමගි ජන බලවේගයෙන් තරග කළ හිටපු නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි යන හිටපු මන්ත්‍රීවරුන්ටද පාර්ලිමේන්තු වරම් අහිමි වුණා. රත්නපුර දිස්ත්‍රික්කයට පොදුජන පෙරමුණෙන් තරග වැදී දුනේෂ් ගන්කන්ද, සමගි ජන බලවේගයෙන් තරග කළ කරුණාරත්න පරණවිතාන සහ ඒ.ඒ. විජයතුංග යන මහත්වරුන්ද මෙවර මැතිවරණයෙන් පරාජයට පත් වුණා. කෑගල්ල දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ සන්දිත් සමරසිංහ, චම්පිකා ප්‍රේමදාස මහත්වරුන්ට සහ සමගි ජන බලවේගයෙන් එම දිස්ත්‍රික්කයට ඉදිරිපත් වූ තුසිතා විජේමාන මහත්මියටද මෙවර පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ ආසනය අහිමි වී තිබෙනවා. දිගමඩුල්ලට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණු අනෝමා ගමගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග වැදී ශ්‍රියානි විජේවික්‍රම මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට තරග වැදී සුසන්ත පුංචිනිලමේ මහතාද මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වී නැහැ. එක්සත් ජාතික පක්ෂයෙන් යාපනයේ දිස්ත්‍රික්කයට තරග කළ විජේකලා මහේශ්වරන්, ඉලංකේ තමිල් අරසු පක්ෂයෙන් තරග කළ මාවයි සේනාධිරාජා, ඊ සරවන පවන්, වන්නේ දිස්ත්‍රික්කයෙන් තරග කළ එස් සිවමෝහන්, ශාන්ති ශ්‍රී කන්දරාසා මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූයේ නැහැ. මෙරට පාර්ලිමේන්තුවේ පැරණිම දේශපාලන පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂය 73 වසරක මැතිවරණ ඉතිහාසයේ දරුණුතම පරාජයට මෙවර මුහුණ දුන්නා. කිසිදු මැතිවරණ කොට්ටාසයක් හෝ දිනා ගැනීමට අසමත් වූ එක්සත් ජාතික පක්ෂය මෙවර ලබා ගත්තේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රීදුරයක් පමණයි. ඒ සමගම එහි වැඩිම කාලයක් නායකත්වය හෙබ වූ රනිල් වික්‍රමසිංහ මහතාට එම දුරය අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් 1946 සැප්තැම්බර් මාස 6 වන දින බිහි වූ එක්සත් ජාතික පක්ෂය 1947 මුල්ම මහ මැතිවරණයේදී ආසන 95න් 42ක් දිනා ගනිමින් පළමු වරට ආණ්ඩු බලය හිමි කරගත්තා. අනතුරුව මහ මැතිවරණ 7කදීම ආණ්ඩු බලය දිනූ එක්සත් ජාතික පක්ෂයෙන් අග්‍රාමාත්‍යවරුන් 7 දෙනෙකු සහ ජනාධිපතිවරුන් 3 දෙනෙකු බිහි වී තිබෙනවා.
1956 සහ 1970 වසරවල පැවති මහා මැතිවරණවලදී පමණක් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර ගණන පිළිවෙලින් 8කට සහ 17කට අඩු වූ නමුත් අඛණ්ඩව වැඩිම වසර ගණනක් එනම් වසර 17ක් ආණ්ඩු බලය හොබවා තිබෙන්නේද එක්සත් ජාතික පක්ෂයයි. 1977 සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දීමෙන් පසු එම පක්ෂය 1989 මහ මැතිවරණයේදී ආසන 125ක්, 1994 දී ආසන 94ක්, 2000 දී ආසන 89ක්, 2001 දී ආසන 109ක්, 2004 දී ආසන 82ක්, 2010 දී ආසන 60ක් සහ 2015 දී ආසන 106ක් දිනා ගත්තා. එහෙත් 2020 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව එක් ආසනයක් හෝ දිනා ගැනීමට හැකි නොවූ අතර ජාතික ලැයිස්තුවෙන් පමණක් එක් මන්ත්‍රී ධුරයක් හිමි වුණා. ඒ අනුව 2015 මැතිවරණයට ලැබී තිබූ මන්ත්‍රී ධුර 105ක්ම මෙවර අහිමි කරගත් එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් මහ මැතිවරණයකින් පසු අනෙක් මහ මැතිවරණයේදී වැඩිම ආසන ගණනක් අහිමි කරගත් පක්ෂය ලෙස ඉතිහාසගත වෙනවා. ලද මෙම දෙවන්ත පරාජයෙන් පසු එහි ජේෂ්ඨයන් අද දහවල් සිරිකොත පක්ෂ මූලස්ථානයට රැස් වුණා. පක්ෂේ ප්‍රතිසංස්කරණය කළා ඉදිරියට යන්න තීරණය කරා. දැන් මේ මොකක්ද වුනේ පක්ෂෙට? මම හිතනවා එකක් ජනාධිපතිතුමාටම ආණ්ඩුව තියෙන්න ඕනේ කියන එක ජනතාව තීරණය කළා තියෙනවා. මොකද අනිත් පැත්තෙන් ගත්තෙන් පස්සේ ඉතින් අපේ පක්ෂ පැත්තෙන් බැලුවොත් එහෙම ඉතින් සජිත් මහත්මයා අපේ පක්ෂෙත් විනාශ කළා. යත් විනාශ වුණා කියන එක තමයි මම දකින්නේ. දැන් මේ රවි කරුණානායක මහත්තයා සම්බන්ධයෙන් සෑහෙන කතා වුණානේ. ඔබතුමාලා කොහොමද දැන් එතුමා සම්බන්ධයෙන් යම් තීරණයක් ගන්නවද මේ වෙලාවේ පක්ෂයේ විදියට? මෙහෙමයි පරාජයට අපි එක එක්කෙනාට ඇඟිලි දික් කරගන්න අවශ්‍ය නැහැ. මේ 3-2 වගේ බලයක් ඇත්තටම රජයකට හොඳයිද මේ දින එක? දන්නේ නැහැ. ඒකට වගකිව යුතු ප්‍රධාන පාර්ශවයක් සජිත් ප්‍රේමදාස පාර්ශවය. ඔහුත් නැති වෙලා එක්සත් ජාතික පක්ෂයත් නැති කළා. ඔහුගේ දේශපාලන ව්‍යාපාරයත් විනාශ කළා. ආසන 54ක් ගත්තනේ. මොනවාද? ඔබතුමාලා නැති උනේ. නෑ එහෙම කියන්න බෑනේ. එහෙම කියන්න බෑනේ. අපි ජනාධිපති මැතිවරණයේදී එතුමාට පූර්ණ සහයෝගය දුන්නා. එතකොට ඒක ජයග්‍රහණය කරගන්න අපොහොසත් වුණා. එතකොට අපොහොසත් වුණාට පස්සේ ලක්ෂ 55 ලක්ෂ 26කට අඩු වෙලා තිබෙනවනේ. නායකත්වයේ වෙනස් කිරීම සම්බන්ධයෙන් මේ තීරණයක් ගන්නවද? නෑ නායකත්ව වෙනස් කිරීම පිළිබඳ තීරණ මේ අපේ සාකච්ඡාවල ගන්න පුළුවන් තත්ත්වයක් නෑනේ. ඒක සමුදායනකට කොහමද මේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් තීරණයක්? ඒක පිළිබඳ තීන්දුවක් ගන්නවා සමුදායට. පක්ෂයේ ඉදිරිය පිළිබඳවත් නායකත්වය පිළිබඳවත් ඔක්කොම සියලුම තීරණ සමුදායනකට අපි ගන්නවා. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ජාතික ලැයිස්තු මන්ත්‍රී නෑ එතුමා යන්නේ නෑ. එතුමා යන්නේ නැහැ කියලා ප්‍රකාශ කරා. ඔව් එතුමා යන්නේ නෑ. ඒ කියන්නේ එතුමා කොහොමද? එතුමා සාමාන්‍ය මැතිවරණයක් දිනවලා යන කෙනෙක් නිසා පරාජය වෙලා යන කෙනෙක් නෙමෙයි නිසා එතුමා යන්නේ නෑ. මේ අතර සමගි ජනබලවේගයේ පිරිස්ද අද එක්සත් ජාතික පක්ෂයට අත්වූ ඉරණම පිළිබඳ අදහස් දැක්වුවා. මම දැක්කා වජිර අබේවර්ධන මහත්තයා කියනවා නෑ පක්ෂේ නායක වෙනස් වෙන්නේ නෑ. දැන් මේ තව දුරටත් මේගොල්ලෝ පිළිගන්නේ නෑ මේ පක්ෂය අද විනාශ කරලා කියලා. අපි තාම ආදරෙන් ඉල්ලා සිටිනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇතුළු මේ කණ්ඩායමට මේ පක්ෂේ ජනතා මතයේ තියෙන ජනතාවගේ පිළිගැනීම තියෙන කණ්ඩායමට බාර දෙන්න ඕන. කරුණාකරලා දැන්වත් එක්සත් ජාතික පාක්ෂිකයෝගේ අදවතේ නායකයා සජිත් ප්‍රේමදාස මහත්මයා කියන එක තේරුම් අරගෙන එතුමාට මේ පක්ෂේ බාර දෙන්න. මොකද අපි සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයෝ විදිහට අපිට කීයටවත් මේ වෙච්චි තත්ත්වයට අපිට දරා ගන්න බෑ. අපිට අල්ලන්න යනවද කොහොමද? අපිට හිස් කොට නැගිලි අල්ලන්න ඕනේ නැහැ. සිරිකොත් හිටපු ඔක්කොම ඡන්දදායකයෝ ලක්ෂ 30ක් විතර අපි ළඟ ඉන්නේ. නායකතුමාට මොකද වෙන්නේ අතට? ජනතාවේ තීන්දුව දුන්නා. පාර්ලිමේන්තුවේ නේද? අපි අහන්න ඕනේ එතුමාගෙන්. ජනතාව දුන්න තීන්දුවට විරුද්ධව ගියොත් ආයි ජනතාව කලබල වෙයි. අපි පෞද්ගලික තරහක් නැහැ. ජනතාව තීන්දුව දුන්න නායකතුමා කරපු දේවල් වල. මේ අතර අද නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂ වහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා සඳහන් කර තිබුණේ පක්ෂයක් ලෙස අභ්‍යන්තරයෙන් මෙන්ම බාහිරින් පැමිණි අභියෝගවලටද මුහුණ දුන් අතර තම පාර්ශවයේ මෙන්ම අනෙක් අයගේ අසාර්ථක වීම් වල සහ අඩුපාඩුවලද වගකීම භාර ගන්නා බවයි. මහින්ද රාජපක්ෂ මහතා එළඹෙන ඉරිදා උදැස්සන අග්‍රාමාත්‍යදුරේ යලි දියුරුම් දීමට නියමිතයි. ලැබූ විශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයෙන් පසු අද නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම රට තුළ තහවුරු කළ හැකියයි මහමැතිවරණය ජය ගැනීමෙන් සනාථ වන බවයි. 2020 මහමැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පණිවිඩයක් නිකුත් කර තිබුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලද අති විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය භාවිත කළ සියලු දෙනාට තමාගේ සහ පක්ෂයේ ප්‍රණාමය පුද කරන බව අග්‍රාමාත්‍යවරයා පවසනවා. කොවිඩ් වසංගතය හමුවේ ලෝකයේම අකර්මණ්‍ය වී ඇති කාලයක පැවැත් වූ මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් කටයුතු කිරීමට ජනතාව ඉදිරිපත් වීම පිළිබඳව රටක් වශයෙන් සතුටටපත් විය යුතු බව එහි සඳහන්. මහමැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන අතරතුර ඊයේ රාත්‍රියේ පාක්ෂිකයන් රැසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ තංගල්ලේ පිහිටි කාල්ටන් නිවස ඉදිරිපිටට රැස්ව සිටියා.
පාරේ කට්ටිය ඉන්නවා කෑ ගහ අයියේ. පාට බයින්න පාට විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හට තංගල්ල කාල්ටන් නිවසේදී මහා සංඝරත්නය සෙත්පිරිත් සජ්ජායනය කර ආශිර්වාද පළ කළා. මෙහිදී අනෙකුත් ආගමික පූජක පක්ෂයේ ආශිර්වාදයද පළ වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබපැතුම් පළ කිරීමට ජනතාව මෙන්ම දේශපාලන නියෝජිතයින්ද අද උදෑසන සිටම තංගල්ල කාල්ටන් නිවසට පැමිණියා. මේ අතර අග්‍රාමාත්‍යවරයා ලැබූ නව මැතිවරණ ජයග්‍රහණයට රටවල් රැසක රාජ්‍ය නායකයින්ගේ සුභාශිංසන පළ වී තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාව දුරකථනයෙන් ඇමතු ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසා ඇත්තේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝකාලීන සහයෝගීතාවය සහ මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි. මාලදිවෙන් ජනාධිපති ඉබ්‍රාහිම් මොහමඩ් සෝලි, එරට උපජනාධිපති ෆයිසල් නසීම්, සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියැන් ලුන් සහ නේපාල අගමැති කේ.පී. ශර්මා ඔලි මහත්වරුන්ද අගමැතිවරයා දුරකථනයෙන් අමතමින් සිය සුභාශිංසන පළ කර තිබෙනවා. මෙරට අමරිකානු තාරාපති කාර්යාලයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ COVID-19 වසංගතයෙන් එල්ල වූ අභියෝග තිබේදී පවා සාමකාමී සහ ක්‍රමවත් අන්දමින් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සුබපතන බවයි. මේ අතර මල්වතු සහ අස්කිරි අනුනාහිමිවරුන්ද මහමැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් පළ කළා. වර්තමාන ජනාධිපතිතුමා ඉදා ප්‍රකාශ කළේ ඔබ ඔබේ යුතුයකම ඉටු කරන්න මම මගේ යුතුයකම ඉටු කරන බවටයි. ජනාධිපතිතුමාට වතාවක් නොව දෙවතාවක්ම ජනතාව ඒ සඳහා වරම් ලබා දී තිබෙන බව අපට පැහැදිලිව පේනවා. විශේෂයෙන් බහුතර බලයක් ලැබුණම යම් පක්ෂයකට බලයෙන් උද්දාම වීමත් අපි පසුගිය අත්දැකීම් තුළින් දකිනවා. ඒ නිසා විශේෂයෙන් මේ අවස්ථාවේදී ලැබුණ ජනවරම් පිළිබඳව ඉතාමත් නිහතමානීව ජනතාවගේ අදහස් වලට ඇහුම්කන් දෙමින් ජනජීවිතයේ නගා සිටවීම පිළිබඳව අවධානය යොමු කරන හැටියට විශේෂයෙන් අපි අපේක්ෂා කරනවා. ඒ වගේම විරුද්ධ පක්ෂයේ නායකකම අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමන්ට ලැබෙනවා. ඔබතුමාගේ තියෙන දේ තමයි හොඳ දේට ඡන්දේ පාවිච්චි කරන්න පාර්ලිමේන්තු. නරක දේට සම්පූර්ණයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කරන්න. ඒක තමයි විරුද්ධ පක්ෂයාගේ යුතුයකම. හැම දෙයකටම විරුද්ධ වීම නෙමෙයි විය යුත්තේ. තුනෙන් දෙකක බහුතර බලයක් ලැබීම හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකටද තම පක්ෂයට බලය හිමිව ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. මහමැතිවරණ ජයග්‍රහණයේ ප්‍රතිඵල විශ්ලේෂණය සඳහා නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළා. මැතිවරණ ඉතිහාසයේ විශේෂ ජයග්‍රහණයක් බුද්ධි විඳින මෙම මොහොතේ මේකට දායක වෙච්ච සියලුම දෙනාට අපේ අවංක කෘතඥතාවය පිරිනැමීම. අපිට ලැබිච්ච ඒ සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් හරි අඩ ඡන්ද 34 ලක්ෂය. ඒකවත් ලබා ගැනීමට ඊළඟ පක්ෂයට සමගි ජන බලවේගයට පුළුවන් කමක් තිබුණේ නැහැ. එකම ආසනයක්වත් ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂයට පුළුවන් වුණේ නෑ. ජනතා ප්‍රශ්න විසඳීම සඳහා සම්පූර්ණ බලය අපේ පක්ෂයට අපේ රජයට දීලා තියෙනවා. සභා ගර්භය තුළ තුනෙන් දෙකක බහුතරයක් තිබෙනවා. ඒතර අවශ්‍ය නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ශක්තිය බලයත් අප රජයේ සතු වෙනවා. 19 වන සංශෝධනයේ විකෘති වෙච්ච තැන් හුඟක් තියෙනවා. ඊට පස්සේ අපිට කිසිසේත් කියන්න පුළුවන් කමක් නැහැ. මේ ප්‍රතිපත්ති අනුව ඒවා ක්‍රියාත්මක කිරීමට යම් යම් බාධක තියෙනවා කියලා. ඒකෙන් ගම්‍ය වන්නේ නැහැ. මේක හිතුවක්කාර විදියට ඇසිරීමට බලාපොරොත්තු වන රජයක් කියලා. අපි ඒකාතකින් කනගාටු වෙනවා අභිනව පාර්ලිමේන්තුව තුළ කිසිසේත් ශක්තිමත් විරුද්ධ පක්ෂයක් නැහැ. මෙවර මහමැතිවරණයේදී තම පක්ෂයේ පැහැදිලි පසුබෑමක් සිදුව ඇතැයි පිළිගන්නා බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කොළඹදී අද සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
මේ ප්‍රතිඵල දෙස බැලුවොත් ඔබ දන්නවා යම් පසුබෑමක් අපේ ප්‍රතිඵලවල දක්වනු ලැබෙනවා. විශේෂයෙන්ම 2015 මහා මැතිවරණත් එක්ක සංසන්දනය කරනකොට ඡන්ද ප්‍රමාණය අඩුවීම විශාල නොවුනත් මන්ත්‍රීවරු සංඛ්‍යාව 2015 අපි නියෝජනය කරා නම් 6 දෙනෙක් අද ඒක 3 දෙනා දක්වා අඩු වී තිබෙනවා. එනිසා මේ ප්‍රතිඵලය අපිට සෑහීමකටපත් වේ හැකි ප්‍රතිඵලයක් නොවේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ විශාල සාකච්ඡාවක් ඇති කරා. නිසා අපි විශ්වාස කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ජනතාවට සහන දෙන ජනතාවගේ උවමනාවන් ඉටු කරන ආර්ථික ප්‍රතිපත්තියක් ආර්ථික ක්‍රියාමාර්ග වලට ආණ්ඩු යාවි කියන බලාපොරොත්තුවක් අපිට තිබෙනවා. මොකද මම හිතන්නේ ජනාධිපතිවරණ ප්‍රධාන සටන්පඩ බවට පත් උනේ එක නීතියක් එක රටක් හැම දිනකටම පොදුවේ නීතිය ක්‍රියාත්මක රාජ්‍යයක් නිර්මාණය කරනවා කියලා. ඉතින් අපි මේ දවස්වල බලාගෙන ඉන්නවා. පහුගිය අවුරුදු 5 ආණ්ඩුවක් ලෙස අසාර්ථකත්වයේ ඉම්මට මේ රට කැඳවගෙන ගියා. එය කොයි පැත්තෙන්ද සාර්ථක කියලා ප්‍රකාශ කරන්න බැරි තරමේ අර්බුදයක් නිර්මාණය කරා. ඒ අර්බුදයේ ප්‍රතිඵල තමයි රනිල් වික්‍රමසිංහ භුක්ති විඳින්නේ. අපේ රටේ ඉතාමත් සූර කපටි කාමීය ජනයාගේ චලනයන් පිළිබඳ හොඳ දැක්මක් තියෙන කෙනෙක් තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. ඒකට ඒ ප්‍රතිඵල ලැබී තිබෙනවා. දැන් තවත් පුවත් කිහිපයක්. යාපනයේ මධ්‍ය මහා විද්‍යාලයේ පැවති ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණි එම්.එස්. සුමන්දිරන් මහතාට එහි සිටි පිරිසකගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා. එහිදී උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ අතර තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය දැඩි පරිශ්‍රමයක් ගත් අයුරුයි මේ. අරතුරුව සුමන්දිරන් මහතා පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයෙන් රැගෙන ගිය අයුරුයි මේ. තුන්වන සියවසේදී කුරුණෑගල රාජධානී කරගත් දෙවන බෝනක බහු රජුගේ රාජසභා මණ්ඩපයේ හෙවත් මගුල් මඩුව ලෙස සැලකෙන ගොඩනැගිල්ලට හානි සිදු කිරීමේ සිද්ධියට අදාළව කුරුණෑගල නගරාධිපති ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද වරින් තුනෙකුත් කරනු ලැබුවා. නීතිපතිවරයාගේ උපදෙස් මත කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශනාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් කුලතුංග මහතා විසින් මෙම වරෙන්තුව ලබාගෙන තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රුෂාඩ් බදියුදීන් මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දුව කළා. අධිකරණයට ව්‍යාජ සාක්ෂි ඉදිරිපත් කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අගෝස්තු 20 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. මෙරට COVID-19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 264 දෙනෙකු දක්වා පහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාදිතින් 23 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමගයි. මේ අතර කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව මිලියන 2 ඉක්ම වූ ලොව 3 වැනි රට බවට අසල්වැසි ඉන්දියාව පත් වුණා. එසමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.